උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. උද්ඝෝෂකයන් කළ යුත්තේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම නොව වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කිරීම බව ජනාධිපතිතුමා කියයි. මොඩර්න අන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිවයිනට. කොරෝනා වෛරසී ව්‍යාප්තිය මැඩලීම සමගී වගකීම බව අවධාරණය කෙරේ. ටවහෝල් රංගහල පදනමේ රංගශාලා අගෝස්තු 31 වෙනිදා සිට නාට්‍යකරුවන්ට සහනදායී මිලට. මහවැලි ගංයූරේ පැල 1,68,000ක් රෝපණය කිරීමේ ඉවුරු රකින්න පවුරු වැඩසටහන අද ආරම්භයි. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල සාර්ථක විදිරියට. දිවයිනේ චිත්‍රපට ප්‍රදර්ශනය යලි ආරම්භයි. දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා දිනින් දින උග්‍රාතට. මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් උළෙලට. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණ කරන්නන් කළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. 100% රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. එහෙත් ව්‍යාපාරික අරමුණු වලින් යුතුව පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමාද එකඟ නොවන බව එතුමා පැවසුවේ ලෝක තරුණ නිපුණතා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමිනි. උපාධියක් ගන්නා බහුතරයක් රජයේ රැකියා අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම වන්නේ රැකියා සැපීම නොවන රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සකස් කිරීමයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා. කවුරුත් දන්නවා උතලාවල වෛද්‍ය පීඨය අනිකුත් වෛද්‍ය පීඨවලට හා සමානව හෝ ඊටත් වඩා හොඳින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. අපි මේ පනතක් ගේන්නේ පරක්කු වෙලා. සමාජයේ ඉන්න උසස් පුද්ගලයොත් මේකේ ශිෂ්‍යයන් බවට පත් වෙලා තිනවා. මෙහෙම ප්‍රායෝගිකව තියෙන දෙයක්කට ඒක ව්‍යුහගත කරන්න ගියාමත් ඒකට විරුද්ධව මේවා ගැන කිසිම අවබෝධයක් නැතුව විරෝධය පානවා. අපේ රටේ ශිෂ්‍ය සංවිධාන වලින් විය යුත්තේ පාරේ ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම නෙවෙයි. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කරන්නේ කොහොමද? ඒවා පවත්වාගෙන යන්නට වඩා සුදුසු අන්දමට පවත්වාගෙන යන්නට පුළුවන් කොහොමද? අදට අවශ්‍ය වන විෂයපතයන් සකස් කරගන්නේ කොහොමද? මේවා ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නට ඕනේ. මොඩර්න එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඇමරිකාවේ සිට අද මෙරටට ලැබීමට නියමිතයි. කොවැක්ස් පදනම යටතේ නොමිලේ ලැබෙන එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ මෙරට ඇමරිකානු තානාපතිනිය බාර ගැනීමට නියමිතයි. ඉන් මාත්‍රා 7,50,000ක් ජනතාවට එන්නත් කරන බව සෞඛ්‍ය ඇමතිනිය පවසයි. මාසකට පසු එහි දෙවන මාත්‍රාව ලෙස ඉතිරි එන්නත් 7,50,000 යොදා ගැනේ. ජපානය ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 14,50,000ක තොගයක් පරිත්‍යාග කරයි. ඒවා ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇත. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් මෙරටට ලැබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 1,60,00,000කට අධික මුදලක්ද සපයා ඇත. නිසි එන්නත් ලබා දීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙන්ම සියලු ජනතාවට එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීමට ජපාන රජය යුනිසෙෆ් සංවිධානය මගින් ශීත ගබඩා උපකරණද සපයයි. සුදුසු ස්නත්වයන්හිදී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණ ඊට ඇතුළත්ය. කොරෝනා වෛරසයේ අවදානම තවමත් පහව ගොස් නැතයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කියයි. එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් නිසි ලෙස අනුගමනය කරන්නයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහජනතාව වගකීමෙන් තොරව ක්‍රියා කළහොත් කොරෝනා සිවුන රැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පවතී. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සිළු දෙනාගේ වගකීමයි. ඒ පිළිබඳ පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය වගේ වෛරසයේ තාම පැතිරීමේ ස්වභාවය වැඩි එකක් මේ වගේ තැනකින් හම්බුනායි කියන්නේ ඒක ගොඩක් දෙනෙක්ට පැතිරෙන්න පුළුවන්. ඒ හන්ද මේක ලොකු වගකීමක් තියෙනවා ඒ කොහොම හරි කරලා එතනින් ඒක නවත්ත ගන්න එක. අපි හැමෝම හිතාගෙන ඉන්නේ මේ ඉවරයි කියලා. එහෙම එකක් උනේ නෑ මෙතන. තාම කේසස් 1000කට වැඩි වාර්තා වෙනවා. මරණ 50කට කිට්ටු වෙන දවස් ගානෙම සිද්ධ වෙනවා. රැල්ලක් ඉවරුණයි කියලා හිතන්න බෑ. 4 වෙනි රැලි හරි තව රැලි ඇති වෙන එකට කෙලින්ම බලපාන්නේ මිනිසුන්ගේ චර්යාවයි. දෙව්ලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,71,955ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 967 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 50ක් තහවුරු කළේය. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ 38ක් හා වයස අවුරුදු 30 59 අතර මරණ 12ක් ඊට ඇතුළත් වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තව හෝ රංගහල පදනමට අයත් රංගශාලා අගෝස්තු 31 වෙනිදා සිට අඩ මුදලකට වේදිකා නාට්‍ය සඳහා සපයන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. තව හෝ රංගහල පදනමේ භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති අවස්ථාවේ පදනමේ සභාපතිවරයා වශයෙන් අගමැතිවරයා අදාළ උපදෙස් දුන්නේය. ඒ අනුව ලබන අගෝස්තු 31 වෙනිදා සිට තව රංගහල එල්ෆිස්ටන් රංගහල හා රුක්මනී දේවී රංගහල සහනදායී මිලට නාට්‍යකරුවන්ට ලබාගත හැකිය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අඩපනව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය හා දිරිගැන්වීම අරමුණු කර අගමැතිවරයා අදාළ තීරණය ගෙන තිබේ. කොළඹ මරදාන එල්ෆිස්ටන් රංගහලට යාබද සරසවිපාය ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වයේ ලැබෙන පරිදි මහල් 8කින් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කරන්නයිද අගමැතිවරයා උපදෙස් දුන්නේය. දැනට තව හෝ රංගහල පදනම ක්‍රියාත්මක කරන ප්‍රේක්ෂා රක්ෂණාවරණය ලබන වසරේ සිට නාටක ක්ෂේත්‍රයේ නියුතුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කිරීම අගමැතිවරයා දුන් තවත් උපදේශයකි. රුපියල් කෝටි 15ක් වැය කර බුලත් සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ඈගල් ඔය ඉදිකල බහුකාර්ය ගොඩනැගිල්ල මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇතැයි එහිදී හෙළිවිය. එම ගොඩනැගිල්ල තව හෝ රංගහල පදනම පනතේ විධිවිධානවලට අනුව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නයි අගමැතිවරයා දැනුම් දුන්නේය. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට භාරකාර මණ්ඩලය එහිදී තීරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව දරුවන්ගේ අධ්‍යාපනයේ මුවාවෙන් සිය පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමය පවසයි. වැඩු ප්‍රශ්නය විසඳීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ. පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව එම සංගමේ සභාපති වසන්තා හඳපාන්කොඩ මහත්මිය පෙන්වා දෙයි. විකල්ප ගුරු සංගම් 14 සහ විකල්ප පක්ෂ නායකයෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මම දැක්ක රට පෙළපාලියක් යනවා. ඒගොල්ලෝ මේකට දඩමීමා කරගන්නේ මේ රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය. අපි දන්නවා ලාල්කාන්තගේ දරුවයි මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම අනුර කුමාරගේ දරු පවුලම ඉන්නේ අයර්ලන්තේ. හැබැයි ශ්‍රී ලංකාවේ දරුවෝ අගාධයට දාන්න ඕන් පිඹුරුපත් සකස් කරනවා මේ ආණ්ඩුවට රිද්දන්න සහ ආණ්ඩුවට පෙරලන්න. වෘත්තීය සමිති 500 කොළඹට එනවා කියලා කිව්වට ආපු වෘත්තීය සමිති වල කවුද හිටියේ? සමන් රත්නප්‍රිය. කවුද සමන් රත්නප්‍රිය කියන්නේ? අර ගිය ආණ්ඩුව කාලේ මේ ආණ්ඩුවට පන්දම් අල්ලගෙන හිටපු රාජිත සේනාරත්නගේ හොඳම ගෝලයා රවි කුමුදේශලා. මේගොල්ලෝ තමයි මේ වෘත්තීය සමිති කියන්නේ. මේ අයද ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ. වැටු ප්‍රශ්නය තමයි මෙතෙන්දි මුල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ බහුතර ගුරුවරුන්ගේ සහයෝගය ලබා ගන්න. ඒ සඳහා අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා, යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපේ යෝජනා අනුමත වෙලා තියෙනවා. අපි අධ්‍යාපන ඇමතිතුමා නැවත මේ සම්බන්ධයෙන් හමු වෙනවා. වැටු ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව පියවර අරගෙන තියෙනවා.
මහවැලි ගංගාවේ ඉවුරු ආරක්ෂා කිරීමේ අරමුණු කර කුඹුකා මී පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් පරිසර අමාත්‍යාංශය ආරම්භයි. අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කර ඇති හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය ඉවුරු රකින්න පවුර ලෙස නම් කර තිබේ. සමාරම්භක පැල රෝපණය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුරේදී අද පෙරවරුවේ සිදුවේ. ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රධාන ආරාධිතයයි. ටෝකියෝ සිමින්ති සමාගම වැඩපිළිවෙලට දායකත්වයේ සපයයි. ඉවුරු රකින්න පවුර ව්‍යාපෘතිය යටතේ මහවැලි ගඟේ කිලෝමීටර 360ක් දුරින් යුත් ඉවුරුවල මීහා කුඹුක් පැල 1,698,000ක් රෝපණය කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ආරම්භ කර ඇති සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල දැන් සාර්ථකව ක්‍රියාත්මකයි. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය එය ක්‍රියාත්මක කරයි. මේ වසරේ ආරම්භ කෙරෙනු එම කාර්යාංශයේ කාර්යභාරය වන්නේ දිවෙන පුරා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමයි. එක් ගම්මානයකින් ගෘහාශ්‍රිත නිෂ්පාදන සිදු කරන නිෂ්පාදකයන් 20 දෙනෙකුවත් බිහි කිරීම ඉලක්කයයි. ඒ අනුව ගෘහාශ්‍රිත නිෂ්පාදකයන් 50,000ක් බිහි කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් පවුලකට රුපියල් 30,000 ඉක්මවන මාසික ආදායමක් උපයා ගැනීමට මග හෙළි කර ගැනීම අරමුණ බව සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වසන්ත ගුණරත්න මහතා කියයි. එතකොට ගෙදර පාදක කරගෙන ගෙදර පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ රටට නිෂ්පාදනයක් ගෙන එනවා. මේ පිරිස අඩු ආදායම්ලාභී පිරිස්. ඒ වගේම සමෘද්ධිලාභීන්. ඒ වගේම මේ යම් කර්මාන්ත කළා ඒ කර්මාන්තවල අධ්‍යක්ීම් තියෙන රජයේ සේවකයෝ නොවන බදු ආදායම් ගෙවන්නේ නැති පුංචි පිරිස්. මෙවැනි පිරිස් එකතු වෙලා අපේ ඒ අය සවිබල ගන්නන්නේ අපි පොඩි ව්‍යවසායකයෝ විදියට. එතකොට ඒ අය ඒ ගමට ආවේනික ඒ ගමේ නමින් බ්‍රෑන්ඩ් කරලා වෙළඳපොළට යවන්න පුළුවන් නිෂ්පාදනයක් කරන තැනට මෙහෙවන එක තමයි අපි කරන්නේ. එතකොට මේ නිෂ්පාදන කිරීම තුළ එක පැත්තකින් ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ග්‍රාමීය වශයෙන් එන නිෂ්පාදනයක් මේ රටට එනවා. ඒ අනුව ජාතික නිෂ්පාදන වැඩි කිරීමක් මේ අය කරනවා. අනිත් පැත්තෙන් මේ අයගේ ආදායම් වැඩි කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ එක පවුල් ඒකකයක මාසික අතිරේක ආදායමක් හදන්න රුපියල් 30,000ක විතර මේ නිෂ්පාදන ගම්මාන හරහා. එතකොට මේ විදිහට පවුල් 40,000ක් 50,000ක් විතර මේ අවුරුද්ද තුල බල ගන්නන්න පොඩි ව්‍යවසායකයෝ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට ප්‍රදර්ශනය යලි ආරම්භේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චිත්‍රපට ප්‍රදර්ශනය తాවකාලිකව අත්හිටවා තිබින. ඒ අනුව කබඩේ චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ සිනමා ශාලාවල මේ වන විට ප්‍රදර්ශනය කෙරෙන බව සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජාතික ගුවන්විදුලිය හා ජාතික රූපවාහිනිය එක්ව සංවිධානය කළ නොමිහින මිනිසුන් HR ජෝතිපාල ගුණානුස්මරණ ගී ප්‍රසංගය ජෝතිමත් හැඳෑව අද රාත්‍රී 10ට 89.6 සහ 89.8 FM තරංගමාලා ඔස්සේ සිටි FM සේවයෙන් සවන් දිය හැකිය. ඊට සමගාමීව එම ප්‍රසංගය එම වේලාවටම ජාතික රූපවාහිනිය ඔස්සේද විකාශය කෙරේ. දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනයේ සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ නිර්මාණය කළ අපේ වෙද මහත්තයා වෙබ් අඩවිය හා සුවධරණී ත්‍රිමාසික ජාත්‍යන්තර සංග්‍රහව එළිදැක්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ සිදුවේ. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාද එම අවස්ථාවට එක්වේ. එම වෙබ් අඩවියෙන් දේශීය වෛද්‍ය ක්‍රම ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම හා දේශීය පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ජනතාවට සමීප කිරීමට අපේක්ෂා කෙරේ. පාරම්පරික හෙද වෙදකම හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම කෙරෙහි ජාත්‍යන්තර ආකර්ෂණය හා අවධානය යොමු කර ගැනීම සුවධරණී ත්‍රිමාසික ජාත්‍යන්තර සංග්‍රහයේ අරමුණයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාපෘතියට ශ්‍රී ලංකා යුද හමුදාව සපයන දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන කොළඹ විහාර මහාදේවී එලිමහන් රංගපීඨයේ ඇති ප්‍රජා එන්නත් කරන මධ්‍යස්ථානයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලාකා සින් මහත්මිය පැවසුවේ එම වැඩපිළිවෙල සාර්ථක උත්සාහයක් බවයි. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසද ඇය එහිදී ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. දොඩංගොඩ නගරයට රථගාලක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව නගරවාසීහු පවසති. රථගාලක් නොමැතිවීම හේතුවෙන් නගරයේ නිරතුරු වාහන තදබදයක් පවතී. ඇතැම් වාහන පදික වේදිකාව මත නවතා තැබීම හේතුවෙන් පදිකයන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. බෝම්බුවල, නෑබඩ, මතුකම සහ කළුතර යන නගරවලින් දෛනිකව දොඩංගොඩ නගරයට විශාල පිරිසක් පැමිණෙති. නගරයේ කාර්යාල සහ වෙළඳ ආයතන රැසක්ද පවතී. වාහන තදබදය ඉහළ යාමට හේතු වී තිබේ. දොඩංගොඩ නගරය සඳහා රථගාලක් ඉදි කරන්නයි නගරවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ජර්මනියේ හා බෙල්ජියමේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර හේතුවෙන් 70 දෙනෙක් මරණයට පත්වෙති. මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති ජර්මනියේනි. පසුගිය දින කිහිපය පුරා පැවති ධර්ණානිපාත වැසි ගංවතුරට හේතු විය. කලාපයේ පුරා අදත් වැසි අපේක්ෂා කරන බව කලුගුනිද අංශ අනාවකි පළ කර තිබේ. මියගිය අය වෙනුවෙන් ජර්මන් චාන්සලර් ඇන්ජලා මාකෙල් මහත්මිය සිය බලවත් ශෝකය පළ කරයි. ඇය මේ වන විට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණ ගැසීම සඳහා එරට සංචාරයක නිරතව සිටින්නේය. දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා දිනින් දින උත්සන්න වෙමින් පවතී. ප්‍රචණ්ඩ ක්‍රියා හා කොල්ලකෑම් මැඩලීම සඳහා එරට රජය 25000ක හමුදා බටපිරිසක් යොදවා තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 117කි. පොලිසිය 2000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරික ස්ථාන 100 ගණනක් කොල්ලකෑමට ලක්ව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ ආහාර හිඟයක්ද මතුවෙමින් පවතී. තම දේපල ආරක්ෂා කර ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවද මේ වන විට අවි අතටගෙන ඇතැයි දකුණු අප්‍රිකාවෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ටාශයේ ග්‍රාමීය මාර්ග 60ක සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කාර්යාලය කියයි. සියලු මාර්ගවල සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීම ඉලක්කයයි. වැය කරන මුදල රුපියල් 1,50,00,000 ඉක්මවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 නිදහස් සාර පිහිනුම් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ ක්‍රීඩකයා සහභාගී වෙයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ඔහු ලබන බදාදා ටෝකියෝ අගනුවර වෙත පැමිණීමට නියමිතයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව ලබන 27 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මැතිව් අබේසිංහ ක්‍රීඩකයා ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි. මැතිව් අබේසිංහගේ ශ්‍රී ලංකා පුහුණුකරෝ මනෝජ් අබේසිංහ මහතා ජාතික ගුවන්විදුලියට අදහස් දක්වමින්
මැතිව්ට කොම්පිටිෂන් වලට යන්න කොම්පිටිෂන් තිබුණේ නැහැ. එයා මේ පාරේ යන්නේ වයිල්ඩ් කාඩ් එකක් හැටියට. එයා දැන් අවුරුදු 21ක් දිගටම පින්නලා තියෙනවා. මේ පැන්ඩමික් එක හින්දා එයාට මේ ස්විමින් වලින් යම්කිසි බ්‍රේක් එකක් හම්බුණා. ඒකෙන් මම හිතනවා මෙන්ටල් සයිඩ් එකෙන් එයාට ලොකු වාසියක් වුණා කියලා. ඉතින් මම එයාගේ කෝච්ස්ලට කතා කරා ඇමරිකාවේ එයා කෝච් කරන දැන් ඔහායෝ ස්ටේට් යුනිවර්සිටි එකේ. ඒගොල්ලන් කියන විදිහට මෙයාගේ හොඳම කොම්පිටිෂන් එක මේ ඔලිම්පික්ස් වෙන්න පුළුවන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. තමාන් 500ක් පිහිටුවා තේ පැල 2 කෝටි 50 ලක්ෂයක් නිපදවා වගාකරුවන්ට බෙදා දීමේ වැඩපිළිවෙල කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආරම්භයි. එහි සමාරම්භෝත්සවය ගාල්ල කරාපිටි ප්‍රදේශයේදී ඊයේ පැවැත්වින. ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් වූ ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කුඩා තේවතු වලට ජලය සැපීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. ඒ සඳහා රුපියල් කෝටි 75ක මුදලක් භාණ්ඩාගාරය දැනටමත් වෙන් කර ඇතැයි ඔහු පැවසීය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රොහුණු මාගම්පුර ප්‍රදේශයේ යලකන්නේ වී අස්වනු නෙලීම ආරම්භයි. යුද වැව ව්‍යාපාරය යටතේ මෙවර වී වගා කර ඇති බිම් ප්‍රමාණය අකර 3000කි. එහි ගොවීන්ට රජයේ පොහොර සහනාධාරය කලට වේලාවට ලැබීම හේතුවෙන් මෙවර සරු අස්වැන්නක් ලැබෙමින් පවතින බව කිරිඳි ඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සහභාපති එස් ජාලියගොඩ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. රජය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම තවමත් ආරම්භ කර නොමැත. සහතික මිල යටතේ වී මිලදී ගැනීම කඩිනමින් ආරම්භ කරන්නයි ගොවීහු ඉල්ලා සිටිති. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් බොළොතෙව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන
ඔතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දැයේ දරුවන්ගේ පිනට පාලු උසස් අධ්‍යාපන ආයතනයක් බව කිව යුතුයි. මුලදී ඇකඩමියක් ලෙස පැවති එම ආයතනය මීට වසර කිහිපයකට පෙර විශ්වවිද්‍යාලයක් බවට පත්වූ පමණක් නොව අධ්‍යාපනය විනය අතින් ලෝකයේ ඇති ඉහළම විශ්වවිද්‍යාල 10 අතරට එක් වී තිබෙනවා. යුද්ධ හමුදාවට බැඳෙන තරුණ පිරිස වෙනුවෙන් පටන් ගැනුණු මෙම විශ්වවිද්‍යාලය පසුව පෞද්ගලික සිසුන් සඳහාද විවිධ උපාධි පාඨමාලා විවෘත කළා. අද ඉහළම තැනක තිබෙන මේ විශ්වවිද්‍යාලය තුළ මෙරට රජයේ හෝ වෙනත් කිසිදු පෞද්ගලික විශ්වවිද්‍යාලයක නැති උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ දරුවෙකුට රජයේ විශ්වවිද්‍යාලවල වරම් නැති වූ අවස්ථාවක ඔහුගේ ඉසිඩ්කෝ අගය අනුව මෙම විශ්වවිද්‍යාලයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා හමුදා සේවයට එක් වී ඉහළම තනතුරක් දැරීමට හැකි වෙනවා. එසේත් නොමැතිනම් ඉසිඩ්කෝ අගය අනුව මුදල් ගෙවා Taman කැමති උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකි. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගුවන් නියමු, ගණකාධිකාරී හෙද ඇතුළු උපාධි පාඨමාලා 25කට වැඩි ප්‍රමාණයක් හදාරන මේ විශ්වවිද්‍යාලය තුළ ලෝකයේ කිසිදු තැනක නැති විනයක් මෙන්ම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නියමිත කාලය තුළ උපාධිය ලබා තම ඉලක්ක ඍජුව සපුරාගත හැකි වෙනවා. මෙම විශ්වවිද්‍යාලය හා සම්බන්ධ නව පනතට යම් කිසිවක එරෙහි වන්නේ නම් එය පදනම් පිරහිත විරෝධතාවක්. මේ රටේ දහස් සංඛ්‍යාත දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යන ඩොලර් මෙරට ඉතිරි කර ගැනීමේ දැවැන්ත ආදායමක් බවද සඳහන් කළ යුතුයි. එම නිසා යමකට විරුද්ධ වීමට පෙර එම විරෝධතාව සාධාරණද නැත්ද යන්න දෙවරක්ම සිතා බැලිය යුතුයි. යලි සිරස්තල උද්ඝෝෂකයන් කළ යුත්තේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම නොව වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කිරීම බව ජනාධිපතිතුමා කියයි. මොඩර්න් අයින්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිවයිනට කොරුණා වෛරසී ව්‍යාප්තිය මැඩලීම සමගී වගකීම බව අවධාරණය කෙරේ. තවහෝ රංගහල පදන්මේ රංගශාලා අගෝස්තු 31 වෙනිදා සිට නාට්‍යකරුවන්ට සහනදායී මිලට. මහවැලි ගංයූරේ පැල 1,68,000ක් රෝපණය කිරීමේ ඉවුරු රකින්න පවුරු වැඩසටහන අද ආරම්භේ. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල සාර්ථක විදිරියට. දිවිනේ චිත්‍රපට ප්‍රදර්ශනයේ යලි ආරම්භේ. දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා දිනෙන් දින උග්‍රාතට. මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් උළෙලට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සමන්දිය හැකි. ඔදෙසන ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.